समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරුද අති ගෞරවනීය පූජනීය බ්‍රිස්බන් නුවර ගුට්නා විහාරස්ථානයෙහි පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වතුනි ඔබ හැමදෙනාම අද ඔබේ විහාරස්ථානයේට මේ පුණ්‍ය භූමියට එකතුනේ විශේෂයෙන් තව දින කීපයකින් වෙසක් පුන් පොහොය උදා වෙනවා. ඒ වෙසක් පොහොය නිමිති කරගෙන ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා කීපයක් ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණයේදී මෙන්න මේ කාරණා පහ හොඳට මතක තියාගන්න. අපි කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් පළවෙනි කාරණේ තමයි අප්‍රමාණ ආසාවකින් බණ අහන්න ඕනේ. ඒකට ධර්මයේ කියනවා සුසුසති කියලා. බණ ඇසීමේ ආසාව. දෙවනි කාරණේ සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්නට ඕනේ. බාහිර අරමුණු වලට හිත යන්න ඉඩ නොදී ඕහිත සූතෝ ධම්මා සුනාති. සම්පූර්ණ දේශනායම හිත පිහිටවාගෙන බණ අහනවා. ඊළඟ කාරණේ අදිෂ්ඨානය. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා, වටහා ගන්නවා, අවබෝධ කර ගන්නවා. කොහොම හරි මේ ධර්මයේ මගේ ජීවිතයට ගලප ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගන්න. හතරවෙනි කාරණේ අත්ථං ගන්හාති. අර්ථ ග්‍රහණය කර ගන්න. ඒ දේශනාවේ කියවෙන දැන් ඔබට මුළු දේශනාවම අපි හිතමු පැයක බණක්. මුළු දේශනාවම අපිට මතක තියාගන්න පුළුවන්ද? එහෙම මතක හිටින කෙනෙක් හිටියා ආනන්ද හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරා නම් මුල ඉඳන් අගටම මුළු දේශනාවම මතකයි. අපිට එහෙම මතක තියාගන්න අමාරුයි. හැබැයි අපිට සාරාංශයක් අර්ථය ග්‍රහණය කරගන්න පුළුවන්. මොකක්ද මේ දේශනාවේ අර්ථය කියලා අත්ථං ගන්හාති. අර්ථය ග්‍රහණය කරගන්න. ඊළඟට අනත්තං රිංචති. අපේ හිතේ ස්වභාවය තමයි හිත නොයේ කිසිම වැඩකට නැති අරමුණු වලට දුවනවා. මේ බණ අහනකොට අතීත දේවල් මතක් වෙනවා. තනියෙන් hina යන්න පුළුවන් බණ අහනකොට. පරණ මොනවා හරි දේවල් මතක් වෙනවා. ඉදිරියේ කරන්න තියෙන සැලසුම් ඒවා ඔස්සේ හිත දුවනවා. දූරංගමං ඒක චරන් හිතට දුර ඈත ගමන් තියෙන. හැබැයි හොඳ සිහියෙන් ඉන්න කෙනා හිත දුවනකොටම දන්නවා මම මේ බණ අහන්නේ. මම මේ බාහිර දේවල් හිතන්නේ නැහැ කියලා බාහිර දේවල් සියල්ල හිතෙන් බැහැර කරනවා. අනත්තං රිංචති. අනවශ්‍ය දේවල් සියල්ල හිතෙන් බැහැර කරනවා. ඔන්න ඔය කාරණා පහ ඔබ අද නෙමේ කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න දක්ෂ වෙන්න බණ අහන්න කලින්. එහෙමනම් පින්වතුනි ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා මේ ධර්ම ශ්‍රවණය ඔබ හැම දිනාටම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. අපි අද බලමු මේ බුද්ධ ශාසනයත් එක්ක දෙවිවරු කොච්චර බැඳීමක් තියෙනවා. දෙවියන්ගේ පිහිට රැකවරණය මේ මිනිස්යන්ට කොච්චර වැදගත් වෙනවද?
දැන් අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේට අපි උන්වහන්සේට කියනවා සත්තා දේව මනුස්සාන. අපිට විතරක් ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. දේව මනුස්සාන. දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නන ගුරුවරයා බුදුරජාණන් වහන්සේ. ඊළඟට අපි කියනවා තුන් ලෝකාග්‍ර. මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම. මේ තුන් ලෝකෙටම අග්‍රම කෙනා. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන එන සංසාර ගමනේ උන්වහන්සේට පාරමී සම්පූර්ණ කරන්න වැඩිපුරම උදව්පකාර කරන්න දෙවිවරු. ඔබ බොහෝ ජාතක පොතේ තියෙන සිදුවීම් ඒ දේශනා අහලා තියෙනවා නම් සක්‍ර දෙවියන් තමයි බොහෝ අවස්ථාවල විශ්වලාගෙන එන්නේ පාරමී සම්පූර්ණ කරන්න උපකාර කරන්න. ඔබ අහලා ඇති බෝසතාණන් වහන්සේලා දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්චාදිඨාන, මෛත්‍රී, උපේක්ඛා. මේ කියන දස පාරමී ධර්ම පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා 30 ආකාරයකට. එහෙම පරමත්ත පාරමිතා සම්පූර්ණ කරන බොහෝ ආත්මවල සක්‍ර දෙවියෝ තමයි වෙස්වලාගෙන ඇවිල්ලා උපකාර කරලා තියෙන්නේ. දැන් ඔබ අහලා ඇතිනේ දහම්සොඬ කතාව. අපේ බෝසතාණන් වහන්සේ බණ පදයක් අහන්න රාජ්‍ය අතහැරියා. ධර්මය හොයාගෙන ගියා. බණ පදයක් අහන්න නැත්නම් මට මේ රජකමත් වැඩක් නැහැ කියලා රජකමත් අතහැරියා. ඇවිදගෙන ගියා. ශාස්ත්‍රවරු කියාගත්තා ඒ කාලෙත් හිටියේ. දැන් අපේ බුදුහාමුදුරු පහළ වෙන්නත් කලින් ඔය ආලාර කාලා බුද්ධකරාම පුත්ත හිටියේ. ඒ අය මොනවා හරි කියනවා. හැබැයි කියනවා අනේ අපි අතීතේ හිටපු බුදුරුන්ගේ ධර්මය නම් දන්නේ නැහැ. ඔහොම හොයාගෙන ගිහිල්ලා අවසානයේ දවසක් හිතුණා කවුරු හරි මට බුදු කෙනෙක්ගේ බණ පදයක් කිව්වොත් දැන් මට දෙන්න දෙයක් නැහැ. මං රාජ්‍ය අතහැරලා යන ගමන. දැන් මට තියෙන මගේ ජීවිතේ විතරයි. මම ජීවිතේ හරි ඒ ධර්මයේ වෙනුවෙන් පූජා කරනවා කියලා හිතුවා. ඒ සිතුවිල්ල සැනින් අරමුණු වෙනවා සක්‍ර දෙවියන්ට. සක්‍ර දෙවියෝ කල්පනා කරා බෝසතාණන් වහන්සේට පරමත්ත පාරමිතාව පුරන්න අවස්ථාව. ඒ සැනින් මහ වනාන්තරයේ යනකොට විශාල යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන මතුවුණා. බෝසතාණන් වහන්සේ දහම්සොඬ රජුගේ යකා දැක්ක ගමන් බය වුණා. හැරිලා දුවන්නත් හැදුවා. එහෙම හැරෙනකොටම මේ යක්ෂයා කියනවා හා නවතින්න කියෝ. ඔබ හොයන දේ මන් දන්නවා කියෝ. අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ එක ගාථාවක් බණපදයක් මන් දන්නවා කියෝ. ඕනනම් කියන්නම් කියෝ. නතර වුණා. ඉල්ලන ඕන දෙයක් දෙන්නම්. ජීවිතේ උනක් දෙන්නම් කියෝ. ඒ වෙලාවේ මේ යක්ෂයා බඩ අත ගාලා ඇනු මුකුත් ඇරලා කිව්වා මට හොඳටම බඩ කිනේ කිව්වා. මං දැන් උඹව මරාගෙන කනවා කිව්වා. ඒත් බයක් ඇති වුණේ. ඊට පස්සේ කිව්වා හරි. හැබැයි ඉස්සල්ලා මට ධර්මයේ කියලා එන්න. ඊට පස්සේ මාව මරාගෙන කන්න කිව්වා. එතකොට යක්ෂයා කියනවා මට ඔබ විශ්වාස නැහැ කිව්වා. බණ ටික අහලා පැනලා දීවෝ. ඒ නිසා අපි දෙන්නටම එකඟ වෙන්න පුළුවන් තැනකට එමු කියලා. ඒ මොකද්ද? අන්න අර පේන විශාල ගල් පර්වතයේ උඩට නැගලා එතන ඉඳන් පහළට පනින්න කිව්වා. මං දන්නේ ඒක බණපදයයි. මං කෑ ගහලා ඒ බණපදේ කියන්නම් ඒක අහගෙන මගේ කටට පනින්න කිව්වා. ඒත් කැමති වුණා. අපේ බෝසතාණන් වහන්සේ අර පර්වතයේ උඩට නගිනවා පියවරෙන් පියවර හිතනවා අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මට ඇසේවා. ඒ ධර්මයේ වෙනුවෙන් මගේ ජීවිතේම පූජා වේවා. එහෙම හිත අර පර්වතයේ උඩට නැගලා පහළ බලනකොට විශාල යකෙක් කට ඇරගෙන ඉන්නවා. හිත හදාගත්තා. මම මේ ජීවිතේ පූජා කරන්නේ බණපදයක් වෙනුවෙන්. ඒ නිසා අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මට ඇසේවා. මගේ ජීවිතේම පූජා වේවා කියලා පැන්න පල්ලෙහාට. එහෙම පනිනකොටම සක්‍ර දෙවියන් අර යක්ෂ වේශය අතහැරලා සැනින් අහසට පැන නැගලා
පහලට වැටෙන්න පෙර අහසේදීම දෑතීම පිළිගත්තා. දෙව්ලොවටම එක්කන් ගිහිල්ලා පෙර බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය කියලා දුන්න. ආපහු ගෙනහලා රාජ්‍යයේ පිහිටෙවෝ. ඔය වගේ ජාතක පුත ගත්තෝ බොහෝ සිදුවීම් තියෙනවා පාරමී පුරණකට උපකාර කරන්නේ සක්‍ර දෙවියෝ. බොහෝ දෙවිවරු මහා බ්‍රහ්ම දෙවියන් සතරවරන් දෙවියන්. දැන් අපි කවුරුත් දන්නවා අපේ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොව තමයි වැඩ සිටියේ. දෙවිවරු ඔක්කොම එකතු වෙලා ආරාධනයක් කරා. මහා වීරයන් වහන්සේ උපවහන්සේට දැන් කාලයයි උප්පච්ච මාතු කුච්චිය. මිනිස් මව් කුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම්පදා. ඒ අමෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර කතරින් එතර කරවන්න මනුලුවට වඩින්න කියලා ආරාධනය කරා. හැම බෝසතාණන් වහන්සේ නමකටම සාධාරණයි. ආරාධනය ලැබුණට පස්සේ තමයි බෝසතාණන් වහන්සේ මනුලුව දිහා බලනවා කාරණා පහක් ගැන. කාලය, දීපය, දේශය, කුලේ, මව. ඒ කරුණු පහ දිහාම බලලා දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. දැන් එදා පින්වන්ත මහාමායා දේවිය කුස අපේ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තා. මනුස්ස ලෝකෙ කවුරුත් දන්නේ මේ බුදු වෙන කෙනෙක් කුසට ආවා කියලා. දන්නේ. හැබැයි සතරවරන් දෙවියන් හතර දෙනාම සතර දිසාවේ ආරක්ෂාවල් පිහිටවල බෝසත් අම්මගේ හතර පැත්තෙන් හිටියා. අර දරුවා කුසේ වැඩිලා බිහි වෙනකම් මාස 10ම බෝසත් අම්මගේ හතර පැත්තෙන් හිටියේ සතරවරන් දෙවියෝ හතර දෙනා. දැන් අපි වෙසක් පෝය එනකොට අපිට වෙසක් කියලා කියන්නේ සම්බුදු තෙමගුලනේ අපි සමරන්නේ. අපි හිතමු බෝසතාණන් වහන්සේගේ ඉපදීම. ලුම්බිනි සල්වනේ පින්වන්ත මහාමායා දේවිය කුසින් අපේ බෝසතාණන් වහන්සේ ලෝකෙට බිහි වෙච්ච දවස. දරුවා බිහි වෙනකොට කවුද ඉස්සරලාම දරුවා අතට ගන්න? සක්‍ර දෙවියෝ රන් දැලකින් පිළිගත්තා කියලා තියෙනවා. මව් කුසින් බිහි වෙනකොටම ඉස්සරලාම සක්‍ර දෙවියන්ගේ අතට තමයි පිළිගන්නේ. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා ආපහු සක්‍ර දෙවියන්ගේ අතට අරගෙන අම්මගේ අතට දෙනවා. සක්දෙවිඳු කියනවා අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකයේ උප්පන්නවා. දේවිය බොහෝම සතුටට පත්වේ. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් පුතා අම්මගේ අතට දෙන්නේ. ඒ වෙලාවේ දේවිය දරුවා අතට ගන්නකොට පුංචි සිරිපතුල පොළොව දිහාවට දිගු කරනවා. පොළොවේ තියන්න හදනකොටම සිරිපතුල පොළොවේ වදින්න කලින් පොළොවෙන් නෙළුම් මලක් පහළ වෙනවා. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස. අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව. මම ලෝකේ අග්‍රතම කෙනා, මමයි ලෝකේ ජේෂ්ඨතම කෙනා, මමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි, මේන් මතු ඉපදීමක් නැත කියලා ඔය සිංහනාදේ කරගෙනමයි බෝසතාණන් වහන්සේ මනුලොව ඉපදුනේ. හැබැයි මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ නැහැ. එදා දැනගත්ත එක්කෙනෙක් අසිත තාපසයා. ඒ දැනගත්තේ අසිත තාපසයා හොඳට භාවනා කළ ධ්‍යාන වඩලා මනෝමය ශරීරයෙන් දෙව්ලොවට යනවා විවේක කාලේ ගත කරන්න. එදා දිව්‍ය ලෝකෙට ගියහම වෙනද වගේ නෙමෙයි. මුළු දිව්‍ය ලෝකම සකසලා. දෙවියන් නැටුම් ගැයුම් වාදන දෙවියෝ බොහෝම සතුටු වෙනවා. ඇහුවා මොකද මේ තරම් සතුටක්? එතකොට දෙවිවරු කියනවා ඇයි දන්නේ නැද්ද? මේ තුන් ලෝකෙටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා අද මහා මායා දේවිය කුසින් සුද්ධෝදන රජතුමාගේ පුතෙක් හැටියට ලෝකෙට බිහි වුණා. ඇයි දන්නේ නැද්ද? එතකොට අසිත තාපසය ඔක දැනගත්තේ කාගෙන්ද? දෙවියන්ගේ. ඉක්මනින් මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා මාලිගාවට ගියා. සුද්ධෝදන රජතුමාගෙන් ඇහුවා රජතුමනි පුත් කුමාරයෙක් ලැබුණාද? මට බලන්න පුළුවන්ද?
බෝසත් පුතා ගෙනහලා පෙන්නපු වෙලාවේ එකින් එක මහා පුරුෂ ලක්ෂණ විමසලා බැලුවා. එතකොට දැන් අපි දන්නවා ඔය ඉපදී ඊළඟට උන්වහන්සේ වසර 29ක් ගිහි ජීවිතය ගත කරා. සුද්ධෝදන රජතුමා මොන උපක්‍රම යෙදුවත් සතර පෙර නිමිති පේන සැලැස්වී සක් දෙවිඳුගේ මැදිහත් වීමෙන් කියලා දේශනාවේ තියෙනවා. අංගුත්තර නිකායේ දේශනාවක් තියෙනවා සතර පෙර නිමිති පේන සලස්වන්නේ සක්‍ර දෙවියන්. මොන විදිහට ආරක්ෂාවල් යොදලා බෝසතාණන් වහන්සේ නගර සිරි නරඹන්න පිටත් වෙන්න කලින් වෙනම ආරක්ෂක යොදලා හිටිය පාර දෙපැත්තේ ඉන්න මිනිස්සු ඉවත් කරලා ඒ වගේ අය වෙන ප්‍රදේශවල රජුරුව පදිංචි කරවලා පාර දෙපැත්තේ හැම වෙලාවෙම ලස්සන ප්‍රියමනාප දේවල් විතරක් පේන්න සලස්සලා තිබ්බා. හැබැයි නියමිත වෙලාවට සක්‍ර දෙවියෝ සතර පෙර නිමිති පේන්න සැලැස්සුවා. ඊළඟට අභිනිෂ්ක්‍රමණය හිතන් උන්වහන්සේ චන්න ඇමතියා සමග කන්ත කසුපිට නැගලා අභිනිෂ්ක්‍රමණය කරා. වසර 29 රාහුල පුතා ඉපදිච්ච දවසේ. ඒත් මනුස්ස ලෝකයයි දැනගත්තද අන්න බුදු වෙන්න පිටත් වුණා කියලා. ඒත් නෑ. දේශනාවේ තියෙනවා දසදහසක් ලෝක ධාතුල දෙවිවරු අහසේ ප්‍රීති ഘോഷා කරනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා දෙවියන් ප්‍රීති ഘോഷා කරනවා. චන්න ඇමතිය දන්නෙත් නැහැ කොහෙද යන්නේ කියලා. කාන්ත කසුපිට නැගලා මාලිගාවෙන් පිටත් වෙලා මාලිගාවේ ප්‍රධාන දොරටුව ළඟට යනකොට ඉතා ශක්ති සම්පන්න 100 දෙනෙක් අවශ්‍යයි කියනවා ප්‍රධාන දොරටුව විවෘත කරන්න. ඒ තමයි නගරේ තියෙන ආරක්ෂිත ප්‍රධාන දොරටුව. මොකද රාජ්‍ය ගොඩක් එක්ක තිබිච්ච නිසා හැම වෙලාවෙම සතුරු සේනාවන්ගෙන් රැකගන්න විශාල ප්‍රාකාරයක් බැඳලා විශාල ගේට්ටුවක් දාන. රාත්‍රී කාලෙට මේ ගේට්ටුව ඉතා ශක්ති සම්පන්න 100ක පිරිසක් යොදලා වහනවා. බෝසතාණන් වහන්සේ කන්ත කසුපිට නැගලා චන්න ඇමතියා සමග මේ ద్వාරය ළඟට යනකොට දේවානුභාවයෙන් දොරටුව විවෘත වුණා කියන. කවුරුත් විවෘත කරේ නැහැ. දෙවියන් විවෘත කළා දුන්නා. උන්වහන්සේ බොහෝ දුරක් ගියා. මෙහෙම ගිහිල්ලා අනෝමා නදියෙන් එතර වුණා. එතනදී කල්පනා කරා මෙතනින් එහාට මං තනියම යා යුතුයි. එහෙම කල්පනා කරලා අර අශ්වයාගෙන් බැහැලා වම් අතින් කෙස් වැටිය අල්ලගත්තා. මගුල් කඩුව අරගෙන දෑංගුලක් හිසේ කෙස් ඉතිරි වෙන ප්‍රමාණයට කෙස් වැටිය කැපුවා. දෑංගුලක් කියන්නේ අඟල් 2ක වගේ ප්‍රමාණයක්. උන්වහන්සේ කෙස් වැටිය කපනවා සමගම උන්වහන්සේගේ හිසේ ඉතිරි කේශ ධාතු උන්වහන්සේලා සියල්ල දක්ෂිනාවෘතව කරකැවිලා හිස මත මනාකොට කැරලි සහිතව පිහිටියා කියලා. ආයි පිරිනිවන් පානකම් කේශ ධාතු උන්වහන්සේලා වැඩුණා කියලා විස්තරයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතනින් එහා බුදු වුණාට පස්සේ යමෙකුට හිස පිරිමැදලා කේශ ධාතු උන්වහන්සේලා ලබලා දුන්නා නම් ඒ සියලුම කේශ ධාතු උන්වහන්සේලා දෑඟුලක ප්‍රමාණයෙන් යුක්තයි. අබිනීල බබර කියලා ධර්මයේ සඳහන් වෙනවා. තද නිල් පාටයි බඹර විදියට කැරලි සහිතව හිස මත පිහිටලා තියෙනවා. අර දිගු කෙස් වැටිය කපල අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා. මේ විමුක්තිය කරා යන ගමනේ ඒ කාන්තේ විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා. අහසේම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නැගලා මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා අහසේ රැඳෙනවා. දසදහසක් ලෝක ධාතුවල දෙවිවරු සාදුකාර දෙද්දී සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවලා කේශ ධාතුන් වහන්සේලා කරඬුවෙන් පිළිගත්තා. ඒ වෙලාවේ දෙවිවරු සාදුකාර දෙදී දෙව්ලොවට ගිහින් සක්‍ර දෙවියන් මවනවා 12 යොදුනක් විශාල සත්රුවනි මහා සෑය. ඒ තමයි සිළුමිණි මහා සෑය. මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරා. එතකොට ඒ තමයි මේ තුන් ලෝකෙම අපේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් හදපු පළවෙනිම චෛත්‍යය. බුදු වෙලා නැහැ එතකොට. අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ
කෙස් වැටිය කපලා අහසට විසි කරපු වෙලාවේ සක්‍ර දෙවියෝ රන් කරනුවෙන් පිළි අරගෙන දෙව්ලොව මවපු චෛත්‍යය තමයි සිළුමිණිසෑය. ඒ වෙලාවේ අර මගුල් කඩුවයි ආභරණ ටිකයි ගලවලා දුන්නා චන්න ඇමතියට. ඔබ මේ අරගෙන ආපහු යන්න. තමන් වහන්සේ දිහා බැලුවා ඇඳගෙන ඉන්නේ රාජකීය සළුපිලි. මේවා නම් ශ්‍රමණයෙකුට සුදුසු නෑ කියන හිතනකොටම බ්‍රහ්ම දෙවිවරු සමග ගටීකාර බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරා. ඒ අටපිරිකරේ තියෙන සිවුරු පිරිකර දරාගෙන ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍රය යොදලා අතේ තියාගෙන ආයි සත්‍යක්‍රියා කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තේ විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා. අහසේ රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නගිනකොට ගටීකාර බ්‍රහ්ම දෙවියන්ම කරඬුවකින් පිළිගත්තා. ඒ ගිහි වස්ත්‍ර යුගල බඹලවට අරගෙන ගිහිල්ලා බඹලව චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සළුමිණිසෑය. එතකොට දෙව්ලොව තියෙන්නේ සිළුමිණිසෑය, බඹලව තියෙන්නේ සළුමිණිසෑය. එතකොට දෙව්ලොව බඹලව සළුමිණිසෑයයි සිළුමිණිසෑයයි මවාගෙන දෙව් බඹුන් වඳින්නේ අපේ බෝසතාණන් වහන්සේ බුදු වෙලා නෑ. දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තෙත් නෑ තාම. අභිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි. උන්වහන්සේ එහෙම අභිනිෂ්ක්‍රමණය කරලා ආලාර කාලා මුද්දකරාම පුත්ත ළඟට ගියා. හරියන්නේ ඊළඟට උන්වහන්සේ විමුක්තිය පිණිස දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තා. දැන් බලන්න අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා. ඒ අතරත් බොහෝ තැන්වල දේශනාවල තියෙනවා. මම මේ කෙටියෙන් ඔබට කියාගෙන යන්නේ දෙවිවරු උන්වහන්සේට දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවල උපකාර කරපු සිදුවී. එතකොට අපි ගමු මිනිස්යන්ගේ හැටි. එක ඇඟිල්ලක් උස්සලා හරියටම බුදු වෙනවා කිව්වේ කවුද? කොණ්ණඤ්ඤ. එතකොට තමන් දන්න ශාස්ත්‍රයේ තමන් ඉගෙන ගත්ත දේවල් ඒ තිබ්බ අංග ලක්ෂණ ශාස්ත්‍ර ඔක්කොම එක්කර බමුණු 108ක් ගෙනහල්ලා නම් තියෙන දවසේ අනිත් හැමෝම ඇඟිලි දෙකක් උස්සලා කියව මේ කෙනා ගිහි ජීවිතයේ හිටියොත් සක්විති රජ වෙයි. ගිහි ජීවිතය අතහැරියොත් නම් ලෞතුරා බුදු වෙනවා. හැබැයි පූර්ණ රෝම ධාතුන් වහන්සේ දිහා හොඳට බලලා කොණ්ණඤ්ඤ කියන කෙනා එක ඇඟිල්ලක් උස්සලා කියව මෙයා නම් ගිහි ජීවිතේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ කාන්තෙන් මේ ගිහි සැප සම්පත් අතහැරලා ගිහිල්ලා ලෞතුරා බුදු වෙනවාමයි කිව්වේ. එහෙම කියපු කෙනා තමයි එදා හිටපු ලාබාලම කෙනා. බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරද්දී එදා නම් තියෙන දවසේ කියන උන්වහන්සේ ඉපදිලා ටික කාලෙකින් අනිත් අය වයසයි. ගෙවල් වල ගිහිල්ලා දරුවන්ට කිව්ව දරුවනේ අපි දැන් වයසයි. සුද්ධෝදන රජතුමාගේ පුත්‍රාත්මේ මහා පින්වන්ත කෙනෙක්. කවදා හරි නුඹලට ආරංචියක් ආවොත් උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරියා කියලා නුඹලා පැවිදි වෙලා. උන්වහන්සේ හොයාගෙන උන්වහන්සේ ළඟට යන්න කියලා දරුවන්ට කියලා තිබ්බයි තාත්තා. වසර 29 දී බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට අර අනිත් බමුණ මැරිලා. කොණ්ණඤ්ඤ කියන කෙනා ඒ දරුවන් ගාවට ගිහිලා කිව්වා මතකද පියවරු කියපු දේ. බොහෝ දෙනෙක් විවාහ වෙලා දරුමල්ලෝ ඉන්නවා බැඳීම් ඇති වෙලා. ඒ අතරින් 4 දෙනෙක් ඉදිරිපත් වුණා අපි එනවා. ඒ තමයි වප්ප බද්දිය මහානාම අස්සෙ. දැන් ওই 5 දෙනා ආවේ හොයාගෙන ආව උන්වහන්සේ. හම්බුණා දුෂ්කර ක්‍රියා කරද්දී. දැන් මේ 5 දෙනා ආවේ අර අංග ලක්ෂණ ශාස්ත්‍රය ගැන විශ්වාසයෙන් ඒකාන්තයෙන් බුදු වෙනවා කියන විශ්වාසයෙන් නෙමෙයි. හැබැයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම අතහැරියා විතරයි මේ 5 දෙනාම බැන බැනා ගියේ නැද්ද? ඔන්න මිනිස්යන්ගේ හැටි. අර කොණ්ණඤ්ඤ කියන කෙනත් බැන බැනා ගියා යට. උන්වහන්සේ මේ වීර්ය අතහැරි. උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා අවසානයේ උන්වහන්සේටම තේරුණා දුෂ්කර ක්‍රියාවෙන් විමුක්තියක් කරා යන්න බෑ. දැන් අපි ගමු සම්බුදු තෙමගුල අතර වැදගත්ම දේ තමයි සම්බුද්ධත්වය. බුදු වෙච්ච දවස හිතමු.
එදා සුජාතාවගේ කිරිපිඩු දානය වලදලා සොත්තිය බමුණනාදීපු පුස තනමිටියට අත්තාරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවනේ නැගෙන හිර දිසාවට පුස තන ඉලලා උන්වහන්සේ වැඩ සිටිය රාත්‍රී පළවෙනියාමේ අර දසබිම්බරක් මාරසේනා පරාජය කරලා ආනාපාන සති භාවනාවෙන් හිත සමාධිමත් කරගෙන රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ දෙවනියාමි චුතෝපාත ඥානෙ තුන්වෙනියාමි පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන සියලු කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච දවසේ කිසිම මිනිසෙක් දැනගත්තද අන්න අද බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා? කවුරුත් දන්නේ නැහැ. දෙව් බඹුන් ප්‍රීති ഘോഷා කරනවා. මේ ලෝකෙට ආයෙමත් දහම් මැසක් පහළ වුණා. දෙව් මිනිස් ලෝකයාට නිවන් දොරටු විවර වුණා කියලා දෙවියන් ප්‍රීති ഘോഷා කරා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් ඒ විමුක්ති සුව විඳින්මින් ඒ ඉරියව්වෙන් ඒ විදිහටම වැඩ හිටියා. එතකොට දෙවිවරු හැමෝටම හිත දකින්න බෑ. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය තම තමන්ගේ පෙර පිනට අනුව තමයි ඒ හැකියාව පිහිටන්නේ. හිත දැකීමේ හැකියාවක් නැති ඇතැම් අල්පේ ශාක්‍ය දෙවිවරුන්ට සැක සංකා ඇති වුණා. තාම බුදු වෙලා නැහැ. ඒකයි උන්වහන්සේ තාම වජිරාසනයේ මත ඒ විදිහටම වැඩ ඉන්නේ. එතකොට අනිත් දෙවිවරු කියනවා නෑ නෑ උන්වහන්සේ බුදු වෙලායි ওই වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ බැලුවා දෙවියන් අතර අදහස් දෙකක්. ඒ නිසා දෙව් බමුණුගේ සැක දුරු කරන්න බෝධි මූලයෙන් අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක් කරන්න පුළුවන් යමා මහ පෙළහර පෑම සිදු කරා. සාරිපුත්ත හාමුදුරන්ටවත් ඊර්දිවන්තයන් අතර අගතැන්පත් මුගලන් හාමුදුරන්ටවත් වෙන කාටවත් මොන පෙළහර පෑවත් යමා මහ පෙළහර පාන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පානකොට අර සියලු දෙව් බමුණු සැක දුරු කරගත්තා. උන්වහන්සේ කාන්තෙන් බුදු වුණා කියලා. දැන් ඔය පෙළහර මිනිස්සේ කවුරුවත් දැකලා ආවා කියලා තියෙනවද? කවුරුත් දන්නේ. ඒක දැක්කේ දෙව් බමුණු. ඊළඟට දෙවනි සතියේ නේත්‍ර පූජාවක් කරා. කවුරුත් ආවද මිනිස්සෙක් ඇවිල්ලා හම්බුණා කතා කරා බණ ඇහුවා කියලා අහලා තියෙනවද? නෑ ඒ දන්නේ නැහැ. තුන්වෙනි සතියේ රුවන් සක්මනේ දුනා. ඒ කවුරුත් ආවද මිනිස්සෙක්? ඒත් නෑ. හතරවෙනි සතියේ උන්වහන්සේට රුවන්ගේ මවන්නේ සක්‍ර දෙවියන්. ඒ සක් දෙවිඳු මවපු රුවන්ගේ මත වැඩ සිටිමින් අභිධර්මයේ මෙනෙහි කරා. උන්වහන්සේගේ ශරීරයෙන් සවනක් ගන්න බුද්ධ රශ්මි ධාරාව විහිදෙන්නේ හතරවෙනි සතියේ. මේ බුද්ධ රශ්මි ධාරාව විහිදෙනවා දැකලවත් මිනිස්සු කවුරුවත් ආවද හොයාගෙන? ඒත් දන්නේ. පස්වෙනි සතිය අජපාල නුගරුක මුලදී උන්වහන්සේ කල්පනා කරා මේ ධර්මයේ පරම ගාම්භීරයි. හැබැයි මේ ලෝකේ මිනිස්සු කෙලෙස් වලින්මයි සතුට හොයන්නේ. කෙලෙස් තුලමයි ජීවත් වෙන්නේ. මේ වගේ පරම ගාම්භීර ධර්මයක් මේ මිනිස්සු අවබෝධ කරගන්නේ. එහෙම හිතනකොටම සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණයි. මේ තුන් ලෝකයේ වෙනුවෙන් බුදු කෙනෙකුට දහම් දෙසන්න ආරාධනය කරන්නේ බ්‍රහ්ම ලෝකෙට අධිපති සහම්පති මහා බ්‍රහ්ම දෙවියන්. පස්වෙනි සතියේ සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ඒ මොහොතේම පෙනී ඉඳලා වැඳගෙන ආරාධනයක් කරා. නිදුකාණන් වහන්සේ දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ ලෝකයාට දහම් දෙසන සේක්වා. බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකට ලියුණොත් මේ ලෝකයාම නැසී ආවේ වෙනසී ආවේ. දහම් දෙසන සේක්වා කියලා ආරාධනයක් කළා. ඒ වෙලේ තමයි කාටද මම මුලින්ම මේ ධර්මයේ දේශනා කරන්න කියලා බුදු වැසින් ඒ ආරාධනාව පිළි අරගෙන බලන්න. ඒ බලද්දී ආලාර කාලා දවස් 7කට පෙර මැරිලා අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. උද්දකරාම පුත්ත කලින් දවසේ රැ මැරිලා තියෙනවා. බලන්න කරුමේ හැටිනේ. කාටද මම දහම් දෙසන්නේ කියලා බුදු වැසින් බලනකොට කලින් දවසේ රැ මැරිලා අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. ඊට පස්සේ පස්වක භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට බැන බැනා ගියත් උපස්ථාන කරා පෙර පින් ඇති අය මේ පස් දෙනාට
ධර්මයේ දේශනා කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන උදානයක් පළ කළා. අපාරුතා ත්වේසං අමතස්ස ධාරා යෝ සෝතවන්තෝ පමුජ්ජස්සු සද්ධා. ඔන්න මේ ලෝකයේ මේ මහා බට්ට කල්පයේ ආයමත් බුදු කෙනෙක් පහළ වුණා. සද්ධාව ඇත්තෝ දෙසවන්යෝමා ධර්මයේම අසත්වා කියලා බුදුරජාණන් වහන්සේ උදානයක් පළ කරනවා. එතනදි තමයි ලෝකයට දහම් දෙසන්න ආරාධනය පිළි අරගෙන අදිෂ්ඨාන කරගන්න. ඊළඟට 6 වෙනි සතියේ මුචලින්ද විලාසල, 7 වෙනි සතියේ රාජායතන කිරිපල්රුකමල. එතනත් ලස්සන විස්තර ටිකක් තියෙනවා. උන්වහන්සේ 7 වෙනි සතිය දැන් ඔය සති 7ේම උන්වහන්සේට කවුරුත් ඇවිල්ලා දානි පූජා කරා, දානි වැළඳුවා කියලා කොහෙවත් තියෙනවද? නැහැ. හැබැයි සුජාතාවගේ කිරිපිඩු දානි උන්වහන්සේ වළඳන්නේ ගුලි 49ක් හදලා අදිෂ්ඨාන කරලා වළඳන. සති 7ම උන්වහන්සේ වැඩ සිටියේ ඒ කිරිපිඩු දානේ තිබිච්ච ආහාරෝජාවේ. බුදු කෙනෙක් බුදුහාමුදුරන්ට උන්වහන්සේ කොච්චර දුෂ්කර ක්‍රියා කරාදද? දිවාග එක අබෑටේ තියාගෙන දවසක් කිසිම ආහාරයක් නැතුව ඉඳලා තියෙනවා කියලා. එතකොට ඒ තරම් දුෂ්කර ක්‍රියා කරලත් උන්වහන්සේගේ ශරීර ශක්තිය රැකුණා. එදා උන්වහන්සේ දැන් සත්සති අවසන් වෙන දවස ඔය අතර තපස්සු බල්ලෝක කියන වෙළඳ සොහොයුරන් කරත්තවල නැගලා ඒ ළඟ පාරකී යනවා වෙළඳාන. ඒ අයගේ පෙර ජීවිතේ අම්මා මැරිලා වෘක්ෂ දේවතාවයක් වෙලා ඒ අසල ඉපදිලා හිටියේ. මේ දේවතාවිය කල්පනා කරා බුදුරජාණන් වහන්සේ සති 7ක් බුදු වෙලා. උන්වහන්සේට තාම කවුරුත් දානි පිළිගන්නලා නැහැ. මගේ පෙර සසරේ දරුවෝ දෙන්නයි. මේ අය ළඟ තියෙනවා විලඳ මේ පිළි. පූජා කෙරෙව්වොත් මටත් පින් අයිති වෙනවා. දරුවන්ටත් පින් අයිති වෙනවා. අර කරත්ත රෝදයක් පොළවේ හිර වෙන්න සැලැස්සුවා. කරත්ත ටික නතර වුණා. බැහැලා බලද්දි මේ දේවතාවිය පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා දරුවනි මෙන්න මේ පාරෙන් යන්න අන්න අසවල් තැන ලෞතර බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්නවා. උන්වහන්සේට ඉක්මනට දානි පූජා කරගන්න. පින් කරගන්න මටත් පින් දෙන්න කියලා නොපෙනී ගියා. විලඳ මීපිඩු අරගෙන යනකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරන දැන් සති 7 අවසන් වෙලා උන්වහන්සේ මෝනකට දෝවණය කරන්න ඕන කියලා හිතනකොට සක්‍ර දෙවියන් අනෝතත්ත විලෙන් පැන් අරගෙන ඇවිල්ලා පිළිගන්නවා. ඊළඟට උන්වහන්සේට වැසිකිලි කැසිකිලි කිස සිදු කරන්න ඕන කියලා හිතනකොට සක් දෙවිඳු අරලු බුළු පූජා කරා කියලා. ඒ වෙලාවේ දැන් අර විලඳ මීපිඩු පිළිගන්නන්න හදනකොට උන්වහන්සේට පිළිගන්න දෙයක් නැහැ. ඇයි? පාත්‍රයක් නැහැ. සුජාතාව පූජා කරපුවා රාම් තැලිය උන්වහන්සේ අර ගගේ පා කරලා ඇරියා. මට ඒ කාන්තෙන් බුද්ධත්වයේ ලැබේ නම් මේ රාම් තැලිය උඩුගම් බලා යෑවා කියලා අදිෂ්ඨාන කරලා ඒ වෙලාවේ උන්වහන්සේ කල්පනා කරන කොහොමද මම පිළිගන්නේ? හිතනකොටම සතරවරක් දෙවියන් 4 දෙනා ඉන්ද්‍ර නීල මාණික්‍ය පාත්‍ර 4ක් අරගෙන අහසින් ආවා. ස්වාමීනි මගේ පාත්‍රය පිළිගන්න මගේ පාත්‍රය පිළිගන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා බුදුවරු මැණික් වලින් කරපු පාත්‍රා පිළිගන්නේ නැහැ කියලා. ඒ සැනින් නොපෙනී ගිහිල්ලා ශෛලමේ පාත්‍ර 4ක් අරගෙන ආවා. බුදුරජාණන් වහන්සේ සතරවරක් දෙවියන් 4 දෙනා ගැන කරුණාවෙන් පාත්‍ර 4ම පිළිගත්තා. එක උඩ තියලා ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨාන කරා එක් පාත්‍රයක් බවට පත් වේවා කියලා. ඒ පාත්‍රයට තමයි විලඳ මීපිඩු පිළිගත්. පින්වතුනි ඔන්න ඔය පාත්‍රාධාතුන් වහන්සේ අද වැඩ ඉන්නේ කොහෙද? කොහෙද තියෙන්නේ? ලංකාවේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දෙවනි අවුරුද්දේ විශාලා මහනුවර තුන්බිය ඇති වෙච්ච වෙලාවේ පිරිත් පැන් ඉස්සේ ඒ පාත්‍රය. ඒ පාත්‍රධාතුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ අතේ ධර්මාශෝක රජුරු ධාතුන් වහන්සේලා පුරවලා ලංකාවට එවුවා පාත්‍රාධාතුන් වහන්සේට. ලංකාවේ යොදුනක් පාසා මේ ධාතු තැන්පත් කළ චෛත්‍ය ඉදි කරන්න කියලා ධාතුන් වහන්සේලා පුරවලා පාත්‍රාධාතුන් වහන්සේ ලංකාවට එවුවා. අපේ රටේ ඉතිහාස සිදුවීමක් තියෙනවා. ඔබ අහලා ඇති බුද්ධදාස කියලා රජ කෙනෙක් ගැන අහලා තියෙනවද අපේ රටේ හිටියා කියලා. ඔය සත්තුන්ට ඉඳන් වෙදකම් කරා කියලා තියෙනවා. ඒ රජුරුවන්ගේ පුතා තමයි උපතිස්ස රජුරුව.
උපතිස්ස රජුරුවන්ගේ කාලේ ලංකාවේ ওই වගේම වසංගතයක් ඇති වුණා කියලා තියෙනවා. විශාල වසංගතයක් ඇති වෙලා දහස් ගණන් මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. රජුරුව මොකද කරේ? වෛද්‍යවරු රැස් කළ වෛද්‍ය උපදෙස් ටික පිළිපැද්දා. කල්පනා කරා මේකට ධර්මයෙන් දෙවියන්ගේ පිහිටක් අවශ්‍යයි. මහරහතන් වහන්සේලා රැස් කරා. රැස් කරලා ඇහුවා ස්වාමීනි මෙවැනි වසංගතයක් බුදුරජාණන් වහන්සේගේ කාලේ ආවා කියලා මම අහලා තියෙනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කටයුතු කරේ කොහොමද? මම කටයුතු කරන්න ඕනේ කොහොමද? ඔබ වහන්සේලා මට උපදෙස් දෙන්න කිව්වා. ඉරිදිබල සම්පන්න මහරහතන් වහන්සේලා දිවසින් බලලා රජුරුවට ලස්සන උපදෙසක් දුන්නා. මේක අපේ ඉතිහාසයේ තියෙනවා. කිව්වා රජතුමනි ඔබ මාලිගාවේ තියෙන රත්තරන් වලින් බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ බුද්ධ ප්‍රතිමාවක් කරවන්න කිව්වා. උන්වහන්සේගේ ප්‍රමාණය බඹයයි. බඹයක ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කරවලා ඒ ප්‍රතිමාවෙන් සර්වඥ ධාතු තැන්පත් කරා. එතකොට බුදු පිළිමයක් කරලා ඒ පිළිමේ ධාතුන් වහන්සේලා තැන්පත් කරාට පස්සේ එතන නියෝජනය වෙන්නේ බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නවා. ඒ පාත්තරෙන් තමයි විශාලා මහනුවර තුන්බිය ඇති වෙච්ච වෙලාවේ පිරිත් පැන් ඉස්සේ. අර බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශ්‍රී හස්තයට ඒ පාත්‍රා ධාතුන් වහන්සේ තියලා පිරිත් පැන් පුරවලා රහතන් වහන්සේලා සමග පිරිත් කිය ඒ ප්‍රතිමා වහන්සේ ඉදිරියෙන් වඩම්මමින් ඒ ප්‍රතිමාවේ පාත්තරයේ තියෙන පිරිත් පැන් නගරෙට එහින්න කියෝ. හැබැයි රජතුමනි ඕක කරන්න ඕනේ. රජතුමා සීලයක පිහිටලා රටවාසීන් සීලයක පිහිටලා කරන්න කිව්වා. එතකොටයි ඒක ප්‍රතිඵල ලැබෙන්නේ. එදා රජුරුව මේක පිළිගත්තා. පිළි අරගෙන රජුරුව අටසිල් සමාදන් වුණා. රටවැසියන්ට අණ කරලා ඒ මහරහතන් වහන්සේලා ලවා මිනිස්සුන්ව සිල්වත් කෙරුවා නගරවාසී. රජතුමා ගුණධර්ම පුරමින් රතන සූත්‍රෙම පිරිත් කරලා අර විදිහටම බඹයක ප්‍රමාණය රන් බුද්ධ ප්‍රතිමාවක් කරවලා ධාතු තැන්පත් කරලා ඒ බුද්ධ ප්‍රතිමාවේ ශ්‍රී හස්තයේ මත පාත්‍රා ධාතුන් වහන්සේ තැන්පත් කරලා පිරිත් පැන් පුරවලා රහතන් වහන්සේලා සමග නගරයට පිරිත් පැන් ඉස්සකේ. පහුවදා වෙනකොට විශාල වර්ෂාවක් ඇදහැල්ලා ඒ කාලේ නියඟයකුත් තිබුණා. නියඟයක් දුරු වුණා. දින කීපයක් යනකොට වසංගතේ නැති වුණා කියලා අපේ ඉතිහාසයේ තියෙනවා. එදා ඒ උපතිස්ස රජුරෝ රාජ ආඥාවක් පනවලා තියෙනවා. අතීතයේද මම මේ විදිහට කරා වසංගතයක් ආපු වෙලාවේ අනාගතයේ මේ රටේ රජකම් කරන යම් රජෙක් වේද අනාගතයේද මෙවැනි වසංගතයක් ආවොත් මම මේ කරපු දේ ආදර්ශයට අරගෙන මේ විදිහට කරත්වා කියලා රාජ ආඥාවක් පැනෙවුවා කියලා. දැන් ක්‍රමෙත් තියෙනවා. ඔක්කොමත් තියෙනවා. මොකද්ද කරන්න බැරිද? සීල්වත් කරන්න බෑ. උඩ ඉඳන් පහළටම සීලයක පිහිටවන්න බෑ. ඒ නිසා කොච්චර රතන සූත්‍රය කිව්වත් ප්‍රතිඵල නැත. දෙවියන් පිහිට වෙන්නේ නැහැ. ඒ නිසා පිරිතේ ප්‍රශ්නයක්වත් ධර්මයේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. දෙවියන් හැරිලවත් බලන්නේ. පින්වතුනි රතන සූත්‍ර දේශනාවේ ඔබ රතන සූත්‍රය කියලා ඇති. රතන සූත්‍රයේ පළවෙනි ගාථා දෙක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ආරාධනා කරා. කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණට ආරාධනා කරන පළවෙනි ගාථා දෙකෙන්. ආරාධනා කළා ඉල්ලීමක් කරනවා දිවාච රත්තෝච හරන්තියේ බලි තස්මා හිනේ රක්කත අප්පමත්තා. මේ මිනිස්යන්ව දවල් රෑ දෙකේ ආරක්ෂා කරන්න. මෙත්තං කරෝත මානුසියා පජාය. මේ මිනිස්යන් ගැන මෛත්‍රී සිත් ඇති කරගෙන මේ මිනිස්යන්ව රකින්න කියලා බුදුහාමුදුරු දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරලා තමයි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් සත්‍යක්‍රියා කරන්නේ. ඉතිරි ගාථා ටිකේ තියෙන සත්‍යක්‍රියා. අවසාන ගාථා තුන රතන සූත්‍රය බුදුහාමුදුරු මේ දේශනා කරන්නේ. ඒ දේශනාව අවසන් වෙනකොට අර අහසේ රැස් වෙලා හිටපු කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණු වෙනුවෙන් සක්‍ර දෙවියන් පහළට බහිනවා. දිව්‍ය ස්වරූපයෙන්ම පහළට බැස්සා. බැහැලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන ගාථා තුනක් කිව්වා.
යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන් තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි සුවත්ති හෝතු. මේ අහසේ අන්තරීක්ෂ රැස් වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් ඔබ වහන්සේගේ ආඥාව ඒ විදිහටම පිළිගත්තා. අපි දෙව් මිනිසුන්ගේ අග්‍රස්ථානයේ සලකන බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරනවා. ධර්මයට වන්දනා කරනවා, සංඝයාට වන්දනා කරනවා කියලා ගාථා 3කින් බුදුහාමුදුරන්ට වන්දනා කරලා ආඥාව පිළිගත්තා. හැබැයි මේ බුද්ධ ආඥාව පිළිගත්තේ ගුණධර්ම රකින්න සිල්වත් මිනිස්සුන්ට පිහිට වෙනවා කියලා. ඒ නිසා පින්වතුනි අපි කොච්චර රතන සූත්‍රය කිව්වත් ගුණධර්මයක් නැත්නම් දෙවියන් පිහිට වෙන්නේ නැහැ. ඒක බුද්ධ දේශනා ගොඩක පැහැදිලිව තියෙනවා. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව. දැන් ඉපදීම, බුදුවීම, ඊළඟට බුදුහාමුදුරන්ගේ ප්‍රථම ධර්ම දේශනාව. ධම්සක් පැවතුම් සූත්‍රය. මනුස්ස ලෝකෙම බණ ඇහුවේ කී දෙනාද? 5 දෙනායි. අහසේ ඉන්දිකටු තුඩක් තරම් ප්‍රමාණයේ දෙවිවරු දිව්‍ය ශරීර ඊටාම සියුම් දිව්‍ය ශරීර මවාගෙන දෙවියන් පිරුණකින් අහසේ ඉඳ නැතු. එතකොට ඊතන කොච්චර දෙවිවරු අහසේ ඉන්නේ නැද්ද කියලා බලහන්. ධම්මචක්ක දේශනාවේ අටුවාවේ තියෙනවා දේශනාව අවසන් වෙනකොට 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලබන. මනුස්ස ලෝකෙන් එක්කෙලයි. කොණ්ණඤ්ඤ හාමුදුරුව විතරක් සෝවාන් වුණා. හැබැයි දෙවියන් අතර 18 කෝටියක් මාර්ගඵල ලැබුණා. එහෙමනම් අපිට පේනවා මිනිස්යන්ට වඩා දෙවිවරුන්ට ධර්මය අවබෝධ කිරීමේ කුසලතාවය අඩුද වැඩිද? වැඩි. පින්වතුනි මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම මාර්ගඵල ලබලා තියෙන මිනිස්සු නෙමෙයි. දෙවිවරු. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල බොහෝ දේශනාවලදී සඳහන් වෙනවා මනුස්ස ලෝකෙ එක්ක 5 දෙනයි 10 දෙනයි 1000ක් කියන දෙවියන් අතර 1000 ගණන් මාර්ගඵල ලබනවා. ඊළඟට දැන් අපි ගමු අපි දන්නම චරිත සක්‍ර දෙවිය සෝවාන් වුණා. දීඝනිකායේ තියෙනවා සක්ක පඤ්ඤ කියලා සූත්‍රය. ඒ දේශනාව අවසානයේ සක්‍ර දෙවිය සෝවාන් වුණා. දැන් අපි දිව්‍ය ලෝකේ ඉඳන් මාර්ගඵල ලැබුව අය පැත්තක තියමු. මනුස්ස ලෝකේ මාර්ගඵල ලැබුව අය අද කොහෙද ඉන්නේ? රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. එදා මනුස්ස ලෝකේ සෝවාන් වෙච්ච කෝටි ගාණක් හිටියද අද කොහෙද? දිව්‍ය ලෝකේ. එදා මනුස්ස ලෝකේ බණහලා බුදුහාඳුරන්ගෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අතර සකදාගාමි වෙච්ච අය හිටියනම් අද කොහෙද? දෙව්ලොව. එදා මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේගෙන් බණහලා අනාගාමි වෙච්ච අය හිටියනම් අද සුද්ධාවාස බඹලොව. කීප දෙනෙක් එහි පිරිනිවන් පාලා ඇති. ඒ නිසා දෙවියන්ගේ කාලෙන් ගත්තොත් මෙන්න මේ ගණනය කිරීම චුට්ටක් මතක තියාගන්න, නිකන් හරි තේරුම් ගන්න. මනුස්ස ලෝකේ අපිට අවුරුදු 50ක් කියන්නේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ දෙවියන්ට එක දවසක්. මේ මනුස්ස ලෝකෙට ආසන්නයෙන් තියෙන චාතුම් මහරජික කියන දිව්‍ය ලෝකේ. ආසන්නයෙන් කියවට කොච්චර වගේ දුරක්ද? යොදුන් 42000ක් කියන. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. එතකොට යොදුන් 42000ක් ඉහළ අහසේ තියෙන චාතුම් මහරජික දෙව්ලොව. මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එහෙට එක දවසක්. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගාණක් වෙනකොට ඒ දෙවිවරුන්ට බුදුහාඳුරු පිරිනිවන් පාල දවස් 52ක් 53ක් වගේ. ඊළඟට තවත් යොදුන් 40 හැම දිව්‍ය ලෝකයක් අතරම පරතරය යොදුන් 42000ක් කියලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 84000ක් ඉහළ අහසේ තියෙන්නේ තව්තිසා දෙවිවරු. සක්‍ර දෙවියෝ කියන්නේ මේ දිව්‍ය ලෝක දෙකේම චාතුම් මහරජික තාවතිංස දෙකේම අධිපති. ඒ නිසා තමයි කියන්නේ දෙදෙව්ලොවට අධිපති කියන්නේ. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් තව්තිසාවට එක දවසයි. එහෙනම් ඒ දෙවිවරුන්ට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල දවස් 26ක් වගේ. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් තියෙනවා යාම දිව්‍ය ලෝකේ. මනුස්ස ලෝකේ අවුරුදු 200ක් එහෙට එක දවසයි.
එතකොට යාම දිව්‍ය ලෝකේ දෙවියන්ට බුදුහාඳුරෝ පිරිනිවන් පාලා දවස් 13ක් විතර. ඊටත් ඉහළින් තියෙන්නේ තුසිත දෙව්ලොව. මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් එහෙට එක දවසයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 6ක් 7ක් වගේ තුසිත දෙව්ලොවට. ඊටත් ඉහළින් තියෙන්නේ නිම්මාන රති දෙව්ලොව. මනුස්ස ලෝකයේ අවුරුදු 800ක් එහෙට එක දවසක්. බුදුහාමුදුරු පිරිනිවන් පාලා දවස් 3ක් වගේ. ඉහළම දිව්‍ය තලයේ තමයි පරිනිම්මිත වසවාර්ති දෙව්ලොව. මනුස්ස ලෝකයේ අවුරුදු 1600ක් එහෙට එක දවසක් හැටියට ගණනය වේ. දවසකුත් පැය 14යි ගෙවිලා තියෙන්නේ. නිම්මාන රති දෙව්ලොවට බුදුහාමුදුරු පිරිනිවන් පාලා. එහෙමනම් අදටත් බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දැකපු බණ අහපු දෙවිවරු ඒ දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවද නැද්ද? වැඩ ඉන්නවා. හැබැයි ඒ දෙවිවරු දුරාචාරයේ දෙන ධර්මයක් නැති ගුණයක් නැති ධර්මයට ගරහන මිනිස්සුන්ට පිහිට වෙන්නේ නැහැ. දෙවියන් මතක තියාගන්න දෙවියන් අතරත් තාම රහත් වුණොත් එහෙ සුද්ධාවාසයේ එහි පිරිනම් පාන. දැන් අපි හිතමු මනුස්ස ලෝකේ අපි දෙවියන් අතරත් කෙලෙස් සහිතයි. කෙලෙස් ටික ටික හරි තියෙනවානේ. මනුස්ස ලෝකේ අපි ගැන හිතමු කවුරු හරි අපෙන් උදව් ඉල්ලනවා. හැබැයි අපි දන්නවා මේ මිනිස්සයා කිසිම ධර්මයක් නැති දුරාචාරයේ දෙන මහා පව්කාරේ ඒ උදව් අරගෙන කරන්නේ දුරාචාරයමයි කියලා අපි හරියටම දන්නවා. අපි උදව් කරනවද? බොහෝ වෙලාවට සමහරලාවට අපිට හිතෙන්නේ නැහැ. සමහරලාවට ඒ කරන්න හිතුවත් තව කෙනෙක් දන්න කෙනෙක් පැනලා කියන දෙන්න එපා. ඔක හොරේ. ඔය කුඩුකාරේ කියනවන්නේ දෙන්න එපා. ඔය මිනිස්සයා මෙහෙම කෙනෙක් කියලා කියනවා. මතක තියාගන්න අංගුත්තර නිකායේ දේශනාවක් තියෙන බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි අපි මේ ලෝකෙ මොන චරිත මවාගෙන හිටියත් අපි ගැන 100%ක්ම දන්නේ කවුද? තමන්. තමන් ගැන හරියටම දන්නේ තමන්. මහණෙනි තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකෙ දෙවිවරු තමන් ගැන ඒ විදිහටම දන්නවා. දෙවියන් දකින්නේ අපේ හිත. ඒ නිසා දෙවිවරු මනුස්ස ලෝකයේ මේ යුගයේ පිහිට වෙන්නේ. දැන් දෙවියන්ගේ රැකවරණය අහිමි වෙච්ච ලෝකයක්. ඒක දේශනාවේ තියෙනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට අකුසල් 3ක් ලෝකෙ වැඩෙනවා. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. ඒ අකුසල් 3 මිනිස්යන්ගේ මනසේ විකෘති වෙනවා කියලා. ඒ අකුසල් 3 විකෘති වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට වේගෙන් පිරිහීගෙන එනවා. අවුරුදු 100 වෙනකොට අර අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙලා මිනිස්සු තිරිසන් වගේ හැසිරෙන්න ගන්නකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා කියලා. දෙවියන් මිනිස්යන්ගෙන් ඈත් වෙනකොට අංගුත්තර නිකායේ තියෙනවා මහා සාල කියලා සූත්‍රය. ඒකේ තියෙනවා සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. ගම් නගර නියංගන් ජනපද අනාගතයේ අමනුෂ්‍යයන්ගේ ගොදුරු වෙනවා කියලා. දෙවියන් පිහිට වෙන්නේ නැහැ කියලා. දෙවියන් අහක බලන්න. දෙවියන්ගේ පිහිට නැති වෙච්ච තැන අරක් ගන්න දරුණු අමනුෂ්‍යයෝ කියලා. ඒ නිසා පින්වතුනි අද ලෝකෙට මේ විපත සිද්ධ වෙගෙන යනවා. ඒ නිසා ඔබට මේ කියපු කරුණු ටිකෙන් බුද්ධ චරිතය ගත්තොත් අපිට ගොඩාක් විස්තර කරන්න පුළුවන් දෙවිවරු ගැන. බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ රාත්‍රී 10 ඉඳන් පාන්දර 2 වෙනකම් මැදියම් යාමේ වෙන් කරේ දෙවිවරුන්ට. හැමදාම රාත්‍රී කාලේ මුළු මහත් ජේතවනයේ බබළුවාගෙන ආපු දේවතාවෙක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියලා සංයුත්ත නිකායේ තියෙනවා දේවතා සංයුත්තේ දේවපුත්ත සංයුත්තේ කියලා දේශනා 100 ගාණක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනා කරේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ට තමයි ගාම්භීරම කොටස දේශනා කරේ. එතකොට අපිට පේනවා බුද්ධ ශාසනයත් එක්ක දෙවිවරුන්ගේ කොච්චර බැඳීමක් සම්බන්ධයක් තියෙනවද? ඒ නිසා පින්වතුනි දෙවියන්ගේ පිහිට අවශ්‍යයි. ඒ දෙවියන්ගේ පිහිට නැති වෙච්ච තැන විනාශයක්මයි. දෙවියන් පිහිට වෙන්නේ ගුණධර්ම තුල ඉන්න තාක්කල්. දැන් බලන්න මෛත්‍රිය ගැන බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මෛත්‍රී වඩනවා. අපි ආයේ මේ දෙවියන්ට වැඳගෙන
වෙනම අමුතුවෙන් ඉල්ලගෙන දොළ පිදෙනි දීගෙන් දඟලන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ සිල්වත්ය. මෛත්‍රිය වඩා දෙවියන්ට ප්‍රියම මෛත්‍රිය. මෛත්‍රී භාවනාව වඩන කෙනා දේවතා රක්කන්ති. මෛත්‍රී ආනිසංසවල තියෙනවා. එය අමුතුවෙන් ඉල්ලුවත් නැතත් දෙවියන්ට වැන්දත් නැතත් දේවතා රක්කන්ති. දෙවිවරුයාව රකින්න. ඒ නිසා අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. හැබැයි ලෝකෙ අපිට පේනවා වේගෙන් විනාසේ කරා යනවා. අපිට යන්තන් අපේ පිනකට කොහෝම හරි බණපදයක් අහන්න ධර්මයක් අහන්න යන්තන් කොහෙන් හරි වාසනාවක් තිබ්බන්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන අප්‍රමාදීව ගැලවෙන්න උත්සාහයක් ගන්න. ආයි මේකේ වසන්න ආයිත් මෙහි අනේ ආය උපදින්න ලැබේවා කියලා ආයි ගිහිල දැපේෙනවා ඉන්දියාවෙන්. ලංකාවම හිතන්නන දැන් නිකම් ඔබට හිතෙන් නැද්ද අනි අපි ලංකාවට යනකොට අපි නෑයන්ගෙන් කීයෙන් කී දෙනෙක් ඉතුරු වේද කියලා හිතෙන් නැද්ද යන්න හම්බෙයිද තව අවුරුදු කීයකින්වත් තමයිට අවුරුද්ධක එක හමාරකින් යනකොට කී දෙනෙක් ජීවතුන් අතර ඉදීද ඒ නිසා ජීවිතයේ හරි භයානකයි කරන්න දෙයක් නෑ දැන් මමත් ඉතින් දවස් දෙක තුනකට සැරයක් වෙනද වගේ නෙමෙයි අම්මා අප්පච්චිට කතා කරලා ඉතින් බණ කිය කොහොම හරි අපි දන්නේ යනකොට ඉඳීද කියලා මේ යන ස්වභාවයත් එක්ක කාට කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට විපතකට පත්වෙයිද අපිට විශ්වාස නැහැ. ඒ නිසා අප්‍රමාදී වෙන්න ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. වෙන කිසිම පිළිසරණක් අපිට නැහැ. ධර්මය හැරෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් අවසාන වසයෙන් අපිට පෙන්නුවේ හන්දදානි භික්කවේ ආමන්තයා මහණෙනි අවසාන වතාවටත් නුඹලාමතනවා. වයදම්මා සංකාර මේ සියලු සංස්කාර අනිත්‍යයි. මේ හැමදේම හටගෙන පැවතිලා නැතිවී විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදිත අප්‍රමාදිය කුසල් වඩන්න. දැන් හිතන්න අතීත රජවරු හිටිය අද පොළොව හාරලවත් හොයන්න තියෙනවා. මාලිගා සිටුවරු සක්විති රජකම් කරපු අය. තව අවුරුදු 100ක් යනකොට අපි කවුරුත් නෑ. පස් ටිකක්. ඒ නිසා වේගෙන් වෙනස් වෙවි අනිත්‍ය වී යන ලෝකයක්. අපි කාටවත් මෙසේ වේවා මෙසේ නොඒවා කියලා අපි ඇඩුව කියලා වැලපුනා කියලා මෙහෙම වෙන්න එපා කියලා අපිට ඕන විදිහට ලබන්න පුළුවන් ලබන්න බෑ. කොහෙන් ගත්තත් කරුණු තුනයි පේන්න තියෙන. සබ්බේ සංඛාර අනිච්චාති සියලු සංස්කාරය අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛා සියලු සංස්කාරයන් දුකයි. සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්මයන් අනාත්මයි. ඒ නිසා ඔය ත්‍රිලක්ෂණය හැම වෙලාම සිහි කරන්න මරණ සතිය වඩන්න දැන් වෙනදට වඩා මරණ සතිය වඩන්න පුළුවන්. මරණ සතිය වැඩෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් අම්බෝ මම නම්ව බලන්නෑ කියලා අහක බලාගන්න නෙමෙයි තියෙන්නේ. ඒවා බලන්න මට මේ ඉරනම් මට වෙන්න පුළුවන් මගේ ප්‍රියයන්ට වෙන්න පුළුවන් හෙට වෙන්න පුළුවන් කවදා කොතන කොයි මොහොත දැන් හිතන්න අපේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා කියලා කවදා හෝ මලගෙවල් කීයක්ද 10ක් අපි කැමති වුණත් අකමැති වුණත් ඒ යථාර්ථයට අපිට මුහුණ දෙන්න වෙනවද නැද්ද ඒක තමයි ඇත්ත. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතේ අවසන් වෙයිද. එක පැත්තකින් ඔබ වාසනාවන්තයි. අද ලෝකේ ඇමරිකාව පැත්ත ගත්තාත් කැනඩාව පැත්ත ගත්තාත් යුරෝපෙම ගත්තාත් ලෝකෙ පුරාම මේ වසංගතයත් එක්ක අන්ත අසරණ භාවයට පත් වෙලා. ඒ අතින් යන්තම් මේ ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ මේ රටවල් දෙකක් තුනක් තමයි යන්තම් බේරුණේ. ඒ නිසා ඔබ මොකක් හරි පිනකට මෙහෙම බේරුණ.
මේ වෙලාවේ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඒ වගේම ඔබට බොහොම ලස්සන විහාරස්ථාන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා, පින්කම් කෙරෙනවා, බුදුන් වඳින්න තියෙනවා. ඒ හැම අවස්ථාවක්ම අද තියෙනවා. දැන් ලංකාවේ හිතන්න 2019 අර පාස්කු බෝම්බෙත් එක්ක අප්‍රේල් වෙසක් පොසොන් නැසල පින්කම් ඔක්කොම නැති වුණා. ඉස්කෝල මුර කර කර බොහොම බයෙන් හිටියේ මාස ගානක්. 2020 වෙසක් වෙනකොට මාස ගානක් රට ලොක්ඩවුන් කරලා වහගෙන හිටියා. 2021 වෙසක් බලාගෙන හිටියා. අවුරුදු 3ක් එක පිට පින්කමක් නැහැ. පන්සලකට යන්න බෑ. බණක් අහන්න නැහැ. කිසිම වැඩසටහනකට සම්බන්ධ වෙන්න නැහැ. ඒ අතින් ඔබ මෙහි එකතු වෙනවා, බණ අහනවා, පින්කම් කරනවා. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අද ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්දෙනවා. මේ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත් විශේෂයෙන් විහාරස්ථානයේ ගුණා විහාරස්ථානයේ පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන ශාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන උන්වහන්සේලාටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මීය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඉතින් අද දවසේ මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වයේ දරනවා මීට වසරකට පෙර අපාතරින් වෙන්න වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය MDC අබේරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන දීපා අබේරත්න මෑණියන් සමගින් ජනනී දුලන අචල සහ සචිනි යන දූ දරුවන් එකතු වෙලා දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම අරුණ සහ අනෝමා සිරිවර්ධන අරුණ මහත්මයාගේ පියාට පින් අනුමෝදන් කිරීමේ අරමුණත් සුජීවත්ව සිටින මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණිනුත් දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම අනෝමා සිරිවර්ධන මහත්මියගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම ලලිත් සහ හේමා දිසානායක පවුලේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් සම්බන්ධ වෙනවා. ඒ වගේම සහනි සහ ඒ මහත්මයා ඒ වගේම රෙස්මි බලල් මහත්මිය ඇතුළු මේ පවුලේ හැම දිනාම සම්බන්ධ වෙනවා. ඔබ හැමෝම කල්පනා කරගන්න ඔබ නම් මිය පරලෝකීය සියලු ඥාතීන් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පිළිගන්නවා. ඒ වගේම දායකත්වයේ දරුවෝ හැම දිනාමත් ඔබේ සුජීවත්ව ඉන්න දෙමාපියන් ආදී සියලු දෙනාම ඔබ හැම දිනාම මේ විහාරස්ථානයේ දන් පැන් දෙන උදව් උපකාර කරන දායක කාරකාදී හැම දිනාමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය හැම දිනාටම සැලසේවා. ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා, තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණ සැලසේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි යොමු වෙන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. හැම දිනම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.